මොකද ඉතින් දරුවනේ ඉතින් අන්න අදත් අපි එකතු වෙනවා. ඉතින් අද මම කතා කරන්නේ 2019 MCQ එකේ අපිට අර බැලන්ස් පාර්ට් එකක් තිබුණා. ඒ පාර්ට් එක පිළිබඳව තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් ගොඩාක් ළමයි MCQ ඉන්නලා තිබුණා. ඉතින් ඒකයි තාමත් එක්වැනින් මම MCQ ලබා දෙන්න කටයුතු සූදානම් කරේ. අපි වැඩි වලවටාරම් නැතුව කෙලින්ම 2019 26 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. 26 ප්‍රශ්නේ කියනවා සීමිත සමාන් පොදු සමාගමේ 2019 3.31 දිනයේ අවසන් වර්ෂය සඳහා හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය ගණනය කරලා තියෙනවා කියලා. හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්නේ කොහොමද? කාලච්ඡේදී ලාභය බෙදනවා මුළු හිමිකමෙන්. මුළු හිමිකම right මුළු හිමිකම කියලා කිව්වහම මේකට අයිති සංරචක කීපයක් තියෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනය, රඳවාගත් ඉපැයුම්, පොදු සංචිතය සහ ප්‍රත්‍යාගණන සංචිතය. මෙතනට ගන්නේ කාලච්ඡේදී ලාභය. මුළු විස්තීර්ණ ආදායම ඒව නෙමෙයි. කාලච්ඡේදී ලාභය. වැඩි කිරීම percentage එකක් නම් 100%. දැන් මේ සමාගමේ හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය 120යිලු. මම උපකල්පනය කරලා මෙන්න මෙහෙම ගන්නවා 120යි කියලා. කාලච්ඡේදී ලාභය අපි හිතමු 200ක් කියලා. මුළු හිමිකම 120ක් වෙන්න නම් මම මුළු හිමිකම ගන්නවා පොඩ්ඩක් පෝස් කරන්න. මම මුළු හිමිකම උපකල්පනය කරලා ගන්නවා 1000ක් කියලා. වැඩි කරනවා 100%න් මේම ආවොත් 120යි කියලා මම ගන්නවා. මම ඇයි මේ උපකල්පනයක් ගත්තේ? මෙයාලා කියනවා 2019 3.31 අවසන් වර්ෂයට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට මේ ඒගොල්ලෝ දීලා තියෙන ඇඩ්ජස්ට්මන්ට් තුන සැලකිල්ලට අරගෙන නැහැ. එතකොට ඒ ඇඩ්ජස්ට්මන්ට් තුන සැලකිල්ලට ගන්න නැතුව තමයි 120යි කියන මේ හිමිකම් ප්‍රතිලාභ අනුපාතය ගණනය කරලා තියෙන්නේ. එතකොට එයාලා අහනවා ප්‍රශ්නෙන් මේ දීලා තියෙන ඇඩ්ජස්ට්මන්ට් වලින් මොන ඇඩ්ජස්ට්මන්ට් ගැලපුවොත්ද මේ ප්‍රතිලාභ අනුපාතය වැඩි වෙන්නේ ඉහළ යන්නේ කියලා. ඒක හොයන්න තමයි මම මෙන්න මෙහෙම අනුපාතයක් ගත්තේ. ඒ කියන්නේ කාලච්ඡේදී ලාභය 200යි මුළු හිමිකම මෙන්න මේ හතර එකතු 1000යි කියලා මම උපකල්පනය කරලා ගත්තා. මේක ගානේ දීලා නැහැ. හොඳේ. බලන්න ඒගොල්ලෝ දීලා තියෙනවා ඒ කියන ගනුදෙනුවේ ගොඩනැගිලි ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කරලා ලක්ෂ 5ක අතිරික්තයක් ලැබුණලු. ගොඩනැගිලි ප්‍රත්‍යාගණන අතිරික්ත දිතසටහන මොකක්ද? ගොඩනැගිලි ගිණුම හර ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර. ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර. ඒ කියලා කියන්නේ මුළු හිමිකම වෙනස් වෙනවද? ඔව්. ඒ මුළු හිමිකම ඇතුලේ ප්‍රත්‍යාගණන සංචිතය තියෙනවා. දැන් ප්‍රත්‍යාගණන සංචිතය ඇවිල්ලා 500යි. කාලච්ඡේදී ලාභයට බලපෑමක් තියෙනවද? නෑ. එයා 200ම තමයි. ප්‍රත්‍යාගණන සංචිතය 500කින් වැඩි වුණාම මුළු හිමිකම අපේ එකට අනුව නම් 1500ක් වෙනවා. මේක 1500ක් වුණොත් අපි බලමු හිමිකම් ප්‍රතිලාභ අනුපාතය කීයද කියලා. 215න් බෙදුවාම මම හිතන්නේ 120ට වඩා අඩු ගාණක් තමයි එන්නේ. එතකොට 113ක් ඔන්න ඔය වගේ ගාණක් තමයි එන්නේ. ඒ කියන්නේ මොකක්ද? දැන් ප්‍රත්‍යාගණන සංචිතය ගැලපුවාම මේ කියන ප්‍රතිලාභ අනුපාතය වැඩි වෙනවද? නෑ. ප්‍රතිලාභ අනුපාතය 120ට වඩා අඩු වුණා. ඒ කියන්නේ ඒකේ මොකක්ද තේරුම? හිමිකම් ප්‍රතිලාභ අනුපාතයකදී මුළු හිමිකම වැඩි වෙනකොට ප්‍රතිලාභ අනුපාතය පල්ලෙහා යනවා. දැන් ඕක තමයි නෝට්ස්. ඕක තමයි MCQ හදනවා කියලා කියන්නේ. එතකොට හිමිකම වැඩි වෙනකොට අනුපාතය පහළ යනවා. ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙනම් අනිත් පැත්තට හිමිකම අඩු වුණොත් අනුපාතය වැඩි වෙනවා. දැන් මෙතන උනේ හිමිකම වැඩි වුණා අනුපාතය අඩු වුණා. එහෙනම් අපිට ඒ ගන්න බෑ. ඒ හැර ගනුදෙනු ටික මොනවාද? B සහ C. එතකොට 2 3 5 4න් මොකක් හරි එකක් තමයි අපේ උත්තරේ වෙන්න ඕනේ. ඒ වෙන්න බෑ. දැන් බලන්න ඊළඟ ගනුදෙනුව ප්‍රත්‍යාගණන
සමාවෙන්න සංචිත පොදු සංචිත මොකද කරලා තියෙන්නේ ප්‍රාග්ධනිත කරලා දැන් අපේ හිමිකම කීයද 10යි right මේ සංචිත ප්‍රාග්ධනිත කරාම අපි ගමු සංචිත අපි 100ක් ප්‍රාග්ධනිත කරා කියලා සංචිත 100ක් හර වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 100කින් වැඩි වෙනවා මේක අඩු වෙලා මේක වැඩි වෙනවා බලපෑමක් තියනවද මේකේ බලපෑම ශූන්‍යයි එහෙනම් B කියන ගැලපිල්ල ගන්නත් බෑ එහෙනම් B තියෙන ඒවා කපන්න 2 සහ 5 කැපුණාම අපිට 3 ගන්න පුළුවන් 3 ගැලපිල්ල දිහා බලන්න නැතුව 3 ගන්න පුළුවන් උත්තරය ලෙස හැබැයි මම මේ ගැලපිල්ලට පොඩ්ඩක් යන්න ආසයි දැන් බලන්න කියන ලක්ෂ 2ක ආපසු යවුම් කියන්නේ ගත්තාම ආපහු යවනවා right ආපහු යවුම් වල දිත සටහන මොකද්ද ණය හිමි ආහාර ආපහු යවුම් බැල ඔය ආපසු යවුම් බලපාන්නේ කාලච්ඡේදයේ ලාභයට හිමිකමට බලපාන්නේ එතකොට කාලච්ඡේදයේ ලාභය 200යි ආපසු යවුම් බැල වෙනවා කියලා කියන්නේ මේකට 200ක් එකතු වෙනවා අපේ ළමයි මොකද කරන්නේ ආපහු යවුවාම අඩු වෙනවනේ එහෙනම් මෙතනින් අඩු කරනවා කියලා හිතනවා නෑ විකුණුම් පිරිවැය නම් දීලා තියෙන ඔය අඩු කිරීම සාධාරණයි නමුත් මේ තියෙන ලාභයක් මේ තියෙන්නේ ලාභයක් බැල සටහන බැලට බැලාවහම එකතු වෙනවා එතකොට 400ක් වෙනවා 400 1000න් බෙදලා 10න් වැඩි කරොත් සමානයි 100න් වැඩි කරොත් 140ක් වෙනවා ප්‍රතිලාභ අනුපාතය ඉහළ යනවද ඉහළ යනවා එහෙනම් කාලච්ඡේදයේ ලාභය ඒ කියන්නේ මේ උඩ කෑල්ල කාලච්ඡේදයේ ලාභය වැඩි වෙනකොට අනුපාතය වැඩි වෙනවා එහෙනම් කාලච්ඡේදයේ ලාභය අඩු වෙනකොට අනුපාතය අඩු වෙනවා මෙයත් එක්ක අනුලෝමයි මෙයත් එක්ක ප්‍රතිලෝමයි හරිනේ ඉතින් ඕක නෝට් කරගන්න සමහරක් වෙලාවට ඔයාලගේ එක්සෑම් එකේ නැවත ඕක අහන්න පුළුවන් කියන්න ගන්න නෑ මොකක් හරි තැනකදී ඕක අහන්න පුළුවන් හරිනේ ඕකේ ඊළඟ ගාන එතකොට උත්තරය වෙන්නේ උත්තර අංක 3 27 ඇවිල්ලා සීමිත අමල් පොදු සමාගම භාණ්ඩයකින් ඒකක 50000ක් වාර්ෂිකව නිෂ්පාදනය කරනවා යුනිට්ස් කීයද යුනිට්ස් 50000යි හරිනේ ඒකක එක ප්‍රාථමික පිරිවැය එක යුනිට් එකක ප්‍රාථමික පිරිවැය කීයද 20යි එය විචල්්‍ය පිරිවැයෙන් පමණයි සමන්විත වෙන්නේ මේ 20 ඇවිල්ලා විචල්්‍ය පිරිවැය විතරමයි මේක ඇතුලේ වෙන ස්ථාවර පිරිවැය ඒව නැහැ ඒකක 50000ක ක්‍රියාකාර මට්ටමේදී නිෂ්පාදන පොදුකාරය ඒ කියලා කියන්නේ මොකද්ද මුළු නිෂ්පාදන පොදුකාරය පිරිවැය සහ මුළු නිෂ්පාදන නොවන පොදුකාරය පිරිවැය පිළිවලින් 2000යි 1500යි සමාගමේ ස්ථාවර පිරිවැය මුළු පොදුකාරය පිරිවැයේ 60%ක් මුළු පොදුකාරය කියන්නේ මොකද්ද නිෂ්පාදන පොදුකාරය සහ නිෂ්පාදන නොවන පොදුකාරය පිරිවැය කියන දෙකේ එකතුව මේ එකතුවෙන් 160ක් මොකද්ද මේ 3500න් 160ක් මොකද්ද මුළු පොදුකාරය පිරිවැයෙන් right ස්ථාවර පිරිවැය ෆික්ස් කොස්ට් එක අපිට කියනවා ඒකක මුළු පිරිවැය හොයන්න කියලා ඒකක මුළු පිරිවැය විචාලේ පිරිවැය 20යි මේ 3550න් බෙදුවා නම් අපිට ගන්න පුළුවන් වෙනවා 70යි 90යි දැන් අපි ඒකක මුළු පිරිවැය මුළු පිරිවැය කියන්නේ මොකද්ද ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාරය නොවන පොදුකාරය සහ ෆික්ස් කොස්ට් එක එකතුව ෆික්ස් කොස්ට් වෙනම හොයන්න බෑ මේක ඇතුලේ
අඩංගුයි right එතකොට අපි දෝලනය වෙන්නේ 3 4 5 කියන ප්‍රශ්න ඇතුළත ඒකකයක විචල්්‍ය පිරිවැය අහනවා ඒකකයක විචල්්‍ය පිරිවැය ප්‍රාථමික පිරිවැය 20යි මුළු පොදු කාර්ය පිරිවැය 60ක් මොනවාද 60ක් ඇවිල්ලා ෆික්ස් කොස්ට් එක දැන් එතකොට මුළු නිෂ්පාදන පොදු කාර්ය කීයද මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 3500යි මේක ඇතුලේ ෆික්ස් කොස්ට් එකේ ඉන්නවා එයා 60ක් ඉන්න. කියන්නේ දැන් මුළු පිරිවැයෙන් මුළු පොදු කාර්ය පිරිවැයෙන් 60ක් ෆික්ස් කොස්ට් එක නම් 140 මොකක්ද? අපේ විචල්්‍ය පිරිවැය වේරියබල් කොස්ට් එක. එතකොට 3500න් අපි 140ක් හොයන්න ඕනේ. 3500න් 140ක් කියන්නේ කොච්චරද? 1400යි. මේ 1400 කියලා කියන්නේ යුනිට් එකකට නෙමෙයි ටෝටල් එක. මේ ටෝටල් එක මුළු විචල්්‍ය පොදු කාර්ය ටෝටල් වේරියබල් කොස්ට් එක. දැන් අපිට හොයන්න ඕනේ ඒකක විචල්්‍ය පිරිවැය. ඔල්රෙඩි අපි දන්නවා මෙතන 20ක් තියෙනවා කියලා. මේකෙන් එකකට පිරිවැය හොයන්න 1450න් බෙදුවාම කීයද? 28යි. එහෙනම් 48යි. එහෙනම් උත්තරේ මොකක්ද? උත්තරේ නම්බර් 5. 5. හරිනේ. අංක 28. පරිමාණය නිෂ්පාදනය කරන සමාගම XY කියන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා කියලා කියනවා. මෙම නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පහත තොරතුරු ලබා දීලා තියෙනවා. නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල සහ අවශ්‍ය පැය ගණන දීලා තියෙනවා. මෙම භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 50ක් වූ ඍජු අමුද්‍රව්‍යද පැයකට 50ක් ලෙස ඍජු ශ්‍රමයද දීලා තියෙනවා. ඒ වගේම තමයි ඒකක නිෂ්පාදන මුළු නිෂ්පාදන පිළිවෙල ගණනය කිරීමේදී යන්ත්‍ර පැය දෙකක් සහ ශ්‍රම පැය 4ක් ලෙස අන්තර්ග්‍රහණය කරනවා කියලා කියනවා. ඒකකයක නිෂ්පාදන පොදු කාර්යය සහ ඒකකයක නිෂ්පාදන පිරිවැය කියලා අහනවා. නිෂ්පාදන සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අතර දෙකක් තියෙනවා. නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ මම පොඩි නෝට් එකක් දෙන්නම්. නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන දෙක එකතු වුණාට පස්සේ හරිනේ මෙන්න මේකේ ටෝටල් එකට අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. ඕකට අපි එකතු කරාම නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය. ඒ කියලා කියන්නේ ඔය පරිපාලන පරිපාලන බෙදා හැරීම වගේ ඒවා එකතු කරොත් මේක මුළු නිෂ්පාදන පිරිවැය කියලා කියනවා. හරිනේ. දැන් මෙයා අපෙන් අහන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය. මේක හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. හොඳේ. බලන්න 27 සහ 28 ගණන් දෙක බේසලා තියෙන්නේ මෙන්න මේක මත. අපේ ළමයි ඔක පටලව ගන්න. දැන් අපෙන් අහන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය ගණනය කරද්දී අපිට අංගෝපාංග දෙකක් ඕනේ. ප්‍රාථමික සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අපි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හොයාගෙන ඉමු. X දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ මේක විභජන පත්‍රිකාව ගහලා අර සේවා අංශයේ විභජනයන් ඔක්කොම සිද්ධ කරලා අන්තිමට එන ටෝටල් එක. ඕක අපි බෙදන්න ඕනේ දීලා තියෙන යන්ත්‍ර පැය ගන්න. ලක්ෂ දෙක බෙදනවා යන්ත්‍ර පැය 10000න් 1,50,000 බෙදනවා යන්ත්‍ර පැය 30,000. හරිනේ. එතකොට අපිට එන ඒකක පොදු කාර්ය පිරිවැය එක් දෙපාර්තමේන්තුව සඳහා ඒකක පොදු කාර්ය පිරිවැය 20.50යි. right. දැන් X දෙපාර්තමේන්තුවට 20යි Y දෙපාර්තමේන්තුවට 50යි. එකක් හදන්න X දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැය දෙකකුත් එකක් හදන්න Y දෙපාර්තමේන්තුවේ ශ්‍රම පැය 4කුත් යනවා. එතකොට 40යි 200යි මෙතන 5 වෙන්න ඕනේ. 50 නෙමෙයි 5යි සමාන වෙන්න. සුළු කිරීමේ ගැටලුවක්. පා වැඩි කිරීම 4 කීයද? 20යි.
එතකොට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 60ක් එනවා. එහෙනම් 4 සහ 5 ඇතුළත තමයි අපි දෝලණය වෙන්නේ. එක්කෝ උත්තරය අංක 4 එක්කෝ 5. දැන් අපිට හොයන්න ඕනේ ඒකක නිෂ්පාදන පිරිවැය. අපි දැන් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 60යි කියලා හොයාගත්තා. ප්‍රාථමික පිරිවැය අපි හොයාගන්න ඕනේ. ඔය ඍජු කියලා දීලා තියෙනවා ඒකකයකට ඍජු අමුද්‍රව්‍ය යනවා පිරිවැය 50කුත් ඍජු ශ්‍රමය යනවා පැයකට 50 ගානේ පැය 4ක්. පැයකට 50 ගානේ පැය 4ක් කියලා කියන්නේ කොච්චරද? එතකොට මුළු ප්‍රාථමික පිරිවැය 250යි. එන ඔක්කොම කීයද? 310යි. 310 දින උත්තරේ 4. උත්තරය අංක 4. right. සමච්ඡේදන ලක්ෂයේදී අපි අහනවා කුමන ප්‍රකාශය නිවැරදි වේද කියලා. මොකද මේ සමච්ඡේදන ලක්ෂය කියලා කියන්නේ? අපි සමච්ඡේදන ලක්ෂය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරික භාණ්ඩයක් හදන්න යන මුළු පිරිවැය එයාගේ මුළු ආදායමට සමාන වෙන අවස්ථාව. හරිනේ. මේ අවස්ථාව අපි කියනවා ලාභයක්වත් නෑ පාඩුවක්වත් නෑ. ඉතින් හරිනේ. පිරිවැය 100 නම් ඔයා ලබන ආදායම 100යි. ලාභෙකුත් නෑ පාඩුවකුත් නෑ. දැන් මේ සමච්ඡේදන ලක්ෂය පිළිබඳව ඔක තමයි සමච්ඡේදන ලක්ෂය කියලා කියන්නේ. ඔක මෙහෙම ගැහුවොත් මේ පිරිවැය සහ ආදායම වෙන මේක සමාන වෙනවා රේඛාවකින් ගැහුවොත්. මෙන්න මේ දෙන්නේ කැපිලා යනවානේ. මෙන්න මෙතන තමයි අපි කියන්නේ BEP කියලා. break even point. ලාභත් නැහැ පාඩුත් නැහැ. හරිනේ. දැන් ඒ කියන එක බලන්න. මුළු දායකය මුළු ස්ථාවර පිරිවැයට සමාන වෙනවලු මේ BEP break even point එකේදී. මෙන්න මෙතනදී දායකය සමානයිලු මෙන්න මෙතන හොඳේ. මෙන්න මෙතනදී දායකය සමානයිලු ස්ථාවර පිරිවැයට. දායකය කියලා කියන්නේ මොකක්ද? දායකය කියලා කියන්නේ අපි contribution එක කියලා කියන්නේ selling price එකකින් නැත්නම් විකුණුම් වලින් අඩු කරනවා විචල්්‍ය පිරිවැය variable cost එක. හරිනේ. දැන් මේ ලාභත් නැහැ පාඩුත් නැහැ කියලා කියන්නේ දැන් මෙහෙමනේ ළමයි. මේ selling price එක හැදෙන්නේ කොහොමද කියන්නේ? අපි මොකද කියන්නේ විකුණුම් මිල හැදෙන්නේ කොහොමද? පිරිවැයට ලාභයක් එකතු කරලා. මෙන්න මේ පොයින්ට් එකේදී ලාභයක් තියනවද? ලාභය බිඳුව. ලාභෙකුත් නැහැ පාඩුවකුත් නැහැ. හරිනේ. එතකොට පිරිවැය ඇතුළේ ඉන්නේ කවුද? ෆික්ස් කොස්ට් එකයි variable cost. මේ variable cost එක දැන් මේක කියලා කියන්නේ මොකක්ද? මේ කියලා කියන්නේ අපේ විකුණුම් මිල. මේකෙන් අපි මේක ගැලවුවොත් මේ විචල්්‍ය පිරිවැය ගැලවුවොත් ඇත්තටම ඉතුරු වෙන්නේ කවුද? ස්ථාවර පිරිවැය විතරයි. ඔයාලට තේරෙනවනේ ලාභේ නෑ මේ විචල්්‍ය පිරිවැය අඩු කරාම මේක විතරයි ඉන්නේ. එහෙනම් මේ කතාව හරිද? ඔව් ඒ හරි. ඒ ඉන්න උත්තර ටික 4 ඇර ඔක්කොම 1 2 3 5. හරිනේ. හරි. ඊළඟ කතාව කියනවා මුළු විකුණුම් ආදායම මුළු ස්ථාවර පිරිවැයටම සමාන වෙන්නේ. අපි මේ පොයින්ට් එක කියන්නේ මොකද්ද? මුළු පිරිවැය මුළු ආදායමට සමාන වෙන අවස්ථාවේදී මුළු පිරිවැය කියලා කියන්නේ විචල්්‍ය පිරිවැය එකතු කිරීම ස්ථාවර පිරිවැය. දැන් මේ මුළු ආදායම සමාන වෙලා තියෙන්නේ මේකට විතරද? නෑ. විචල්්‍ය පිරිවැයට එකතුව තමයි එන්නේ. ඒතකොට ඒක ගන්න පුළුවන්ද? B කපන්න ඕනේ. ඒතකොට B නැති උත්තර ටික ගන්න. උත්තර 1 කැපෙනවා 3 කැපෙනවා 5 කැපෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? A සහ C. A සහ C. උන්ද බලන්න අපි C සහ D පිළිබඳ අනුමතාවක අවධානයක්වත් යොමු කරේ නැහැ. අපි A සහ B විතරයි බැලුවේ. B විතර D කියලා දැක්ක ගාම ඔක්කොම කපාගෙන ගිය උත්තරේ එහෙනම් අනිවාර්යෙන් 2. ඔන්න MCQ කරන්න. අපි බලනකොට C මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය එකතු මුළු විකුණුම්. හරිනේ. හත් ඉලුවේ මුළු පිරිවැය තමයි මුළු ආදායමට සමාන
කාය මොකක්ද ඔක දිගහැරලා කියන්න ඕනේ ඒකක ස්ථාවර පිළිවෙල ඒකක ගුණ කතාවක් නේ ඒකක ස්ථාවර පිළිවෙල ඒකක විචල්්‍ය පිළිවෙලට සමාන වෙන්නේ නැහැ හරිනේ අයියා මලෝ වගේ ඉන්න දෙන්නේ කවදාකවත් සමාන වෙනවද ඒක සමාන වෙන්නේ නැහැ 30 ව්‍යාපෘතියක ශුද්ධ වර්තමානාගේ ලක්ෂණ 8යිලු අනිකුත් සාධක නොවෙනස්ව තියෙනකොට කුමන සාධකය ශුද්ධ වර්තමානාගේ අඩු වෙන්න බලපානවද කියලා අහනවා. දැන් ශුද්ධ වර්තමානාගේ ධන 800ක් විදිහට ගණනය කරලා තියෙනවා. වට්ටම් අනුපාතකය සහ ශුද්ධ වර්තමානාගේ අතර කොහොමද තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙනම් වට්ටම් සාධකය අඩු වෙනකොට ශුද්ධ වර්තමානාගේ වැඩි වෙනවා. එතකොට ඒ ගන්න බෑ. ඒ නැති උත්තර ටික බලන්න. 2 4. හරිනේ. ආරම්භක ප්‍රාග්ධන ආයෝජනය වැඩි වෙනවා. මේක මෙහෙම තියෙද්දි දැන් හිතන්නකො මේක ඇතුළේ තියෙන ආරම්භක ප්‍රාග්ධන ආයෝජනේ 100 කියලා. හැබැයි ඒක 200ක් වෙන්න ඕනේ. ඍණ 200ක් නේ අපි සාමාන්‍යයෙන් මූලික ආයෝජනේ උනහම මොකද වෙන්නේ මේක අඩු වෙනවා. එහෙනම් B ගන්න පුළුවන්. 2 සහ 4න් B ඉන්න උත්තර දෙක බලන්න. දෙකේම ඉන්නවා. ඔයාලට පේනවා ඇති 2 සහ 4න් C ඉන්නවා. ඒ කියන්නේ C already එනවා. හරිනේ. ශුද්ධ මුදල් මෙහෙයුම් ගලා ඒම අඩු වුණාම කියන්නේ අපිට ලැබෙන ආදායම අඩු වුණොත් මේක පල්ලෙහා යනවද නැද්ද? පහළ යනවා. ව්‍යාපෘති වාර්තාව පිළියෙල කිරීමේ පිළිවෙල වැඩිවීම. ව්‍යාපෘති වාර්තාව පිළියෙල කිරීමේ පිළිවෙල අපි කවදාවත් NPV ගණනේදී ගන්නවද? ගන්නෙ නෑ. එහෙනම් D නැති උත්තරය මොකද්ද? උත්තර අංක 2. 31 සිට 50. දැන් අහන්නේ මොකක්ද? ව්‍යාපාරයක කළමනාකරන ගිණුම්කරණයේ කාර්යභාරය. මේ අහන්නේ කළමනාකරණයේ ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණයක් ගැන නෙමෙයි. ඒක හයිලයිට් කරගන්න. දීලා දෙන ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා බලනවා. පළවෙනි ප්‍රකාශය කළමනාකරුවන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා. අසත්‍යයි. කළමනාකරුවන්ගේ භාවිතය සඳහා අපි පාවිච්චි කරන්නේ මොකක්ද? විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. හරිනේ. ගිණුම් කරන ප්‍රමිත බලපානවද කළමනාකරන ගිණුම් කරන්නේ නැහැ. ඔයාට මේක බලන්න පුළුවන්. මම සංසන්දනාත්මකව දුන්නා පොදු කාර්ය පිළිවෙල පාඩම පටන් ගන්නකොට කළමනාකරන සහ මූල්‍ය ගිණුම් කරන අතර වෙනස්කම් කියලා මම කරා එක එපිසෝඩ් එක. ඒකේ තියරිය බැලුවා නම් මේක බලන්න පුළුවන්. එහෙනම් B වැරදි. ව්‍යාපාරික අතීත මෙන්ම අනාගත තොරතුරු සපයයි. C කියන උත්තරේ මොකක්ද? C හරි. අනාගත තොරතුරු සපයනවා. ව්‍යාපාරික කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තොරතුරු ජනනය කරා. හරිනේ කළමනාකරුවන්ගේ ඔයාලට අත්‍යවශ්‍ය වුණාම තමයි යාලා සාමාන්‍ය ඒව සිදු කරන්නේ ගිණුම් කරන කටයුතු සිදු කරන්නේ. ඒකට ඒක හරි. AB වැරදි CD හරි. ව්‍යාපාරික පහත ගනුදෙනු හිමිකම වැඩිවීමට හේතු වෙනවද කියලා දාන්නලු. වැඩි වෙනවා නම් හරි නැත්නම් වැරදි දාන්නලු. අපි බලමු හිමිකම. දැන් මේ ගිණුම් කරන සමීකරණය නේ රුපියල් 50000ක භාණ්ඩ 80000කට විකුණනවලු. අපි කෙලිම ගිණුම් කරන සමීකරණය ගමු. වගකීම් සමානයි වත්තා. 50000ක භාණ්ඩ අඩු වෙලා 80000ක ණයගැතිය වැඩි වෙලා මේක අපි ගලපන්නේ කොහෙටද? හිමිකමට. එහෙනම් පළවෙනි උත්තරය හරි. අයිතිකරු විසින් ලක්ෂ 2ක් කොටිනා උපකරණයක් ව්‍යාපාරයට ගේනවලු. අයිතිකරු අතිරේක ප්‍රාග්ධනයක් ගෙනල්ලා ලක්ෂ 2ක්. එහෙනම් හිමිකම වැඩි වෙනවද? ඒක හරි. අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් 30000ක ණය 30000ක් වූ ව්‍යාපාරේ ණය වාරිකය ගෙවුවහම වගකීම් අඩු වෙනවා. ඒක ව්‍යාපාරයට දාපු අතිරේක ප්‍රාග්ධනයක් හිමිකමට කවදා හරි දෙන්න ඕනේ. හරි. ණය හිමියෙකු පියවීමේදී 5000ක මුදල් වට්ටම ලද වට්ටම් කියලා කියන්නේ ව්‍යාපාරයේ ආදායම ඒක වැඩි වෙනවා. ඒක හරි. එහෙනම් උත්තර 4ම හරි. අපිට කියනවා පහත එක් ප්‍රකාශය මගින් විස්තර කරන වඩා උචිත ගිණුම් වාර්තාව. නිශ්චිත දිනකට ශේෂ සහිත සම්පූර්ණ ගිණුම් ලයිස්තුව පෙන්නන්නේ මොකෙන්ද? ශේෂ පිරික්සුම
ආයතනයක ගිණුම් සමූහය ඇතුළත් ලේඛනය පොදු ලෙජරය තොග ආයතනයක ශේෂය වැඩිවීම සටහන් කරන ලේඛනය බින් කාඩ් පත ගබඩා ලෙජරය දෙකකින් එකක් ගන්න පුළුවන්. D කිසියම් වර්ගයක ගනුදෙනු දිනානුපිළිවෙල සටහන් කරන ගිණුම් පොත තමයි මූලික සටහන් පොත. ඒක ඇවිල්ලා තියරි පැත්තනේ. හරි 34 2019 දිනට ව්‍යාපාරයක ශේෂ පිරික්සුම තුලනය නොවූ අතර එම වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදිලු පසුව කරන ලද විමර්ශනයේදී පහත වැරදි අනාවරණය වුණා කියලා කියනවා. අපිට කියන්නේ මොකක්ද? ඒ සඳහා වැරදි නිවැරදි කිරීම සඳහා ජර්නල් සටහන් 2019 මාර්තු මාසයේ වික්‍රම ජර්නල් එකතුව 540යි ණයගැති පාලන ගිණුමට සහ වික්‍රම ගිණුමට 4,50,000. ඒ කියන්නේ දැන් වික්‍රම ජර්නලය ගන්නකෝ වික්‍රම ජර්නලය ඔය එකේව මොන හරි දාලා ඔක්කොම ටෝටල් වෙනවා 540කට. දැන් මේක අපි ගෙනියන්න බෑනේ අපේ පාලන ගිණුම වලට ගිණුමට ගෙනියන්න බෑනේ. එතකොට මොකද්ද වෙන්න ඕනේ? විකුණුම් හර වෙන්න ඕනේ 540ක්. ණයගැති විකුණුම් බැර 540යි. ණයගැති හර වෙන්න ඕනේ 540ක්. දැන් මේ හර සහ බැර වෙලා තියෙන්නේ කීයද? 450 කොච්චර අඩුවෙන්ද? 90000ක් අඩුවෙන් තමයි හර බැර වෙලා තියෙන්නේ. එහෙනම් මේ අඩු ප්‍රමාණය අපි මොකද කරන්නේ? විකුණුම් ගිණුමට බැර කරලා ණයගැති ගිණුමට හර කරනවා. right? ණයගැතියට ලබා දුන් 10000ක වට්ටම දුන් වට්ටම් ගිණුමට 1000ක් ලෙස හර කර තිබුණිලු. නමුත් ණයගැති පාලන ගිණුමට නිවැරදිව පිටපත් කරලා තියෙනවලු. දැන් ණයගැතියන්ට දුන් වට්ටම් දීලා තියෙනවා 10000ක. මේකේ දිට සටහන වෙන්නේ මොකක්ද? දුන් වට්ටම් ගිණුම හර ණයගැති ගිණුම බැර. දැන් මෙයාලා ණයගැති ගිණුමට හරියට 10000ක් දාලා හැබැයි දුන් වට්ටම් ගිණුමට දාලා තියෙන්නේ කොච්චරක්ද? 1000යි කියලා. ඒ කියන්නේ 9000ක් අඩුවෙන් තමයි දාලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? ඒ 9000 දුන් වට්ටම් ගිණුමට එකතු කරන්න ඕනේ. එතකොට අපි මොකද දිත සටහන දුන් වට්ටම් ගිණුමට හර කරනවා 9000 අවිනිශ්චිත ගිණුමට. මොකද ණයගැති ගිණුමට බැල කරනවට වැඩක් නැහැ නේ. ඒක ඔල්රෙඩි හරියට දාලා තියෙනවානේ. එතන අවිනිශ්චිත ගිණුමට බැල කරනවා 9000. හරිනේ. පහත ගිණුම් කරන පිළිවෙත් වලට අදාළ වඩාත් උචිත ගිණුම් කරන සංකල්පය දක්වන්න කියලා කියනවා. විකුණුම් භාණ්ඩ සඳහා වගකීම් සාතික ලබා දීමට මූලික වෙන්නේ විචක්ෂණ නැත්නම් ආරක්ෂණ සංකල්පය. මූල කල්පතු ක්‍රමයට ගොඩනැගිල්ලා කල්පතු ගැනුම් කරුගේ පොත්වල සටහන් කිරීමට බල පැවැත්වෙන්නේ යථානුරූපී සංකල්පය. ශ්‍රේ ලාභ ගිණුම තුල වියදමක් විදිහට ගන්නේ ගැලපුම් සංකල්පය නිසා. වත්කම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කරන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය නිසා. 36 හරිද වැරදිද කියලා අහන්නේ. ප්‍රාර්ථන ආයෝජනය සහ රඳවාගත් ඉපැයුම් වල එකතුව හිමිකමට සමාන වෙනවලු. හරිනේ. අපි හිමිකම කියලා මොකක්ද කියන්නේ? හිමිකම කියලා ගන්නකොට ඔය හිමිකම ඇතුලේ අපි කියන ප්‍රාග්ධනය ඒක මූලික ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. අතිරේක ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. කෙසේ හෝ ප්‍රාග්ධනය සහ අපේ ලාභ ඔය ලාභ වලටනේ රඳවාගත් ඉපැයුම් කියන්නේ. එතකොට හිමිකම මේ දෙකෙන් තමයි සමන්විත වෙන්නේ. ඒක හරි. ආදායම් ප්‍රකාශය උපචිත පදනම මත පිළියෙල නොකරයිලු. වැරදි. අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශය විතරයි උපචිත පදනම. ඒ කියන්නේ මුදල් පදනම මත යන්නේ. අනිත් සියලුම ස්ටේට්මන්ට් උපචිත පදනමට යන්නේ. ගැනිලි ආදායම් ප්‍රකාශයේ වියදමක් ලෙස හඳුනා ගන්නවලු. ගැනිලි කියලා කියන්නේ හිමිකමේ අඩුවීමක් නිසා වියදමක් නෙමෙයි. අයිතිකරු විසින් ව්‍යාපාරයේ මෙහෙවන නිසා කළමනාකරන ගිණුම් කරන වාර්තා පිළියෙල කිරීම ප්‍රයෝජනවත් නොවේලු. කළමනාකරන ගිණුම් වාර්තා පිළියෙල කළ යුතුයි. ඒක අසත්‍යයි. D එනවා අසත්‍යයි කියලා. right? 37 පහත තොරතුරු තනි පුද්ගල ව්‍යාපාරයක් වන අමාලි ට්‍රේඩර්ස්ට අදාළයිලු. 2019 මේ කියන්නේ කාලච්ඡේදයේ අවසාන දිනට මුළු වගකීම් දීලා තියෙනවා. මෙම ව්‍යාපාරයේ 18 3:30කට හිමිකම දීලා තියෙනවා.
19 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒගොල්ලෝ කරපු ගැනිලි සහ අතිරේක ප්‍රාග්ධනය දීලා තියෙනවා. දැන් අපිට 19 හිමිකම හොයන්න ඕනේ. දැන් හිමිකම කියලා කියන්නේ මොකක්ද ළමයි? දැන් අපි ආදාය සමා වෙන මුලතොත ප්‍රකාශයක් ගත්තොත් ඒකේ ඉන්නවා මුළුවක්කම්, හිමිකම, මුළු වගකීම. මේක වෙනමවනේ පෙන්වන්නේ. මේක පෙන්නනවා වෙනම මුළු වගකීම. හරිද? දැන් මෙන්න මෙතන ගාන මේ ගානට ටැලි වෙන්න බෑනේ. සමාන වෙන්න ඕනේ. මෙතන ගාන එන්නේ වගකීමයි හිමිකමයි ඔක්කොම එකතු වෙලා. එහෙනම් මුළු වත්කම් කීයද? 2750යි. මුළු වගකීම 1650යි. මේක 2750ට සමාන වෙන්න හිමිකම මොකක් හරි ගානක්. හිමිකම ලෙස මොකක් හරි ගානක් එකතු කරන්න ඕනේ. ඒ එකතු කරන ගාන හොයන්නේ කොහොමද? උඩ 2750ට ටැලි වෙනවා, යටත් ටැලි කරගන්න. 2750න් 1650 අඩු කරනවා 1100. එතකොට හිමිකම හොයන්න පුළුවන් මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරාට පස්සේ. අපිට කියනවා ලාභය හොයන්න කියලා. හරි. ලාභය හොයන්නේ කොහොමද? අවසාන ප්‍රාග්ධනය. right? අවසාන හිමිකම මේ 1100. කියන්නේ ව්‍යාපාරයේ මුළු හිමිකම කීයද ආරම්භක දිනට? 800යි. ඒකට එකතු කරනවා අතිරේක ප්‍රාග්ධනය කීයද? 4,50,000යි. ඒකෙන් අඩු කරනවා ගැනිලි 250යි. ඕකට එකතු කරනවා ලාභ කොටසක්. ඔය ඔක්කොම සමාන වෙනවා අපේ අගහිමිකමට. එතකොට දැන් මේක හරියට අපි ඕලර් කාලේ හදන සමීකරණයක් වගේ. මේ ආයෙවිල්ලා x පදය. x පදය හොයන්න මොකද කරන්න ඕනේ? මේ ටික සුළු කරලා මේකෙන් අඩු කරොත් අපිට එනවා. බලන්න. 800යි 250යි මෙතන. ඒ කියන්නේ 200යි. 200යි කියලා කියන්නේ මෙතන 1000යි. මේ ඔක්කොම සුළු කරාම 1000යි. එකතු කිරීම x පදය මේ පැත්තට 1100යි 1000යි වුණා. මට ඕලර් කාලේ ගණන් මතක් වෙනවා. ලාභේ 100යි. හරිනේ. ඉතින් දැනට වීඩියෝ එක ඉවරයි. තවත් කරොත් ටිකක් ළමයි කන්ෆියුස් වෙයි. මොකද ඊටු ටික දිග ටිකක් තියෙන්නේ. පොඩි රෙස්ට් එකක් අරගෙන එන්න ඕනේ. ඉතින් හෙට වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම හෙට වීඩියෝ එකේදී අපි නැවත හමු වෙමු. ඉතින් අදට goodbye.